12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ඉනුෂා වීබෙද්ද. අනුරාධපුර සහ මහනුවර ප්‍රධාන සංචාරක දිස්ත්‍රික්ක බවට පත් කිරීමේ සැලැස්මක්. පැවති අර්බුද සමනය කර ගැනීමට රජයට මෙවන විට හැකියාව ලැබී ඇතැයි අගමැති කියයි. රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සාකච්ඡාවකට එක් වූ දෙවන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. වසන්ත මුදලිගේ සමග තවත් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශනාංශයට බහර දීමේ සූදානමක්. භූමිතෙල් මත යැපෙන පවුල් සඳහා ඍජු සහනාධාරයක්. QR ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදා හැරීමෙන් රජයට විශාල ඉතිරියක්. ගල්ලංගුරු ගැටලුව අවසන් වන ලකුණු. ඉහළ යන උද්ධමනය හා ජීවන වියදම හමුවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 400ක මිල ගණන් පහත දැමීමට ඕස්ට්‍රේලියාව තීරණය කරයි. ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8 දෙනෙක්. අනුරාධපුර සහ මහනුවර ප්‍රධාන සංචාරක දිස්ත්‍රික්ක බවට පත් කිරීම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි. මෙම දිස්ත්‍රික්කවලට යන සංචාරකයන් වැඩි කාලයක් එම ප්‍රදේශවල රඳවා ගැනීමේ හැකියාව උදා කළ යුතුය. නයිල් නිම්නයේ පුරාණ ඊජිප්තු රාජධානිය නැරඹීමට සංචාරකයෝ සතියක් පමණ ගත කරති. නමුත් මෙරටට පැමිණෙන සංචාරකින් පෞරාණික ස්ථානවල පැය භාගයක් හෝ ගත නොකරයි. එය වෙනස් කිරීම අවශ්‍ය බව ජනාධිපතිතුමා ඊයේ අනුරාධපුරයේදී පැවසීය. මෑත ඉතිහාසයේ මෙරට දරුණුතම අර්බුදකාරී තත්වයට රජය මෙන්ම ජනතාවද මුහුණ දී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඉන් රට මුදා ගැනීම සඳහා රජයක් ලෙස උපරිමාකාරයෙන් ක්‍රියා කරමින් සිටී. මෙහිදී ජනතාවගේ සහයෝගය රජයට අත්‍යවශ්‍ය වේ. පැවති අර්බුදය යම් පමණකට සමනය කර ගැනීමට මෙවන විට හැකියාව ලැබී ඇත. එහෙත් රජයක් ලෙස තවත් ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් තිබේ. අවිස්සාවෙල්ල ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන, මාණික්කාවත්ත ශ්‍රී විජයාරාම හා රන්දිව් විහාරස්ථාන වැඳ පුදා ගැනීමෙන් පසු ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය. දනිෂ් අලි නැමැති අරගලකරු සමග රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ අනෙක් පුද්ගලයා වන චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ පොලිස් අත්අඩංගුවට ගැනේ. ඔහු කුරුඳුවත්ත පොලිසියට බහර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධයයි සැක කරන්නේ නම් ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට බහර දෙන්නයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල් දිහිවර හා වැවිලි ශේෂ්ත්‍රයේ යෙදෙන්නන් සඳහා ඍජු සහනාධාරයක් ලබා දීමට රජයේ මෙවන විට අවධානය යොමු කර ඇතැයි ඇමති කංචන විජේසේකර මහතා පවසයි. ඊයේ රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළ යාමත් සමග නව මිල රුපියල් 340කි. සහන මිලට භූමිතෙල් අලෙවි කිරීම තෙල් සංස්ථාවේ පාඩුවට ප්‍රධාන හේතුවක් බව ඇමතිවරයා පෙන්වා දෙයි. මිල වැඩි කිරීමත් සමග භූමිතෙල් මිල ඒ සඳහා වැයවන පිරිවැයට සමපාත වී ඇත. මෙය වසර ගණනාවක සිට සිදු කළ යුතුව තිබූ දෙයක් බව ඇමතිවරයා කියා සිටී. මේ අතර QR මත පදනම් වූ ජාතික ඉන්ධන අවසර පත්‍රය ක්‍රියාත්මක වූ පසු මෙරට මාසික ඉන්ධන ආනයන බිල ඩොලර් මිලියන 500 සිට ඩොලර් මිලියන 230ක් දක්වා පහත වැටී තිබේ. මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදා හැරීමෙන් රජයට විශාල ඉතිරියක් සිදු වී ඇත. රට පුරා ඉන්ධන පිරවුම්හල් වලින් 93ක් QR මත පදනම්ව ඉන්ධන බෙදා හරිනු ලැබේ. වාහන ලක්ෂ 60ක් ඒ සඳහා ලියාපදිංචි වී ඇත. ශ්‍රී ලංකාවට රුසියානු ගල්ලංගුරු නැව් දෙකක් සඳහා මුදල් ගෙවා ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. රුසියාවට අයත් සිංගප්පූරුවේ සමාගමකින් මෙම මිලදී ගැනීම සිදු කෙරේ. එම සමාගම සතු නෞකා දෙකක රුසියානු ගල්ලංගුරු ටොන් 1,20,000ක් පවතී. ඒ සඳහා ඩොලර් මිලියන 26ක් වැය වේ. අදාළ මුදල් ගෙවීමත් සමග ගල්ලංගුරු තොග ගොඩබෑම සිදුවනු ඇතැයි වාර්තා වේ. මේවා ලැබුණු පසු අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කළ හැකිය.
මීට අමතරව එම සිංගප්පූරු සමාගම සතු දකුණු අප්‍රිකානු ගල් අඟුරු ටොන් 1,20,000ක් අඩංගු තවත් නෞකා දෙකක් සඳහාද රජය ඉදිරියේදී මුදල් ගෙවීමට නියමිතයි. ආනයන අපනයනවලට අදාළව පවතින නීති භාවිත කරමින් විදේශ විනිමය රටින් බැහැරව රඳවා ගැනීම නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට අහිමි වී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන හා අපනයනකරුවන් සමග සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීය. ඉන්පසු යම් ආකාරයක විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙමින් පවතී. හවාලා සහ උන්ඩියල් ක්‍රම ඔස්සේ විදේශ මුදල් ගනුදෙනු සිදු කිරීමෙන් පසුගිය කාලේ රටට විශාල මුදලක් අහිමි විය. මේ සම්බන්ධයෙන් මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ග වඩාත් සාධනීය බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනසිංහ මහතා පවසයි. අපි කියන අර හවාලා හා උන්ඩියල් ක්‍රමවේදයට අනුව විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවනු ලබන මුදල් හැකිතාක් දුරට එවැනි ක්‍රමවේදයන් භාවිතා කිරීම වළක්වාලීම සඳහා පියවර අරගෙන තියෙනවා. අනෙත් පැත්තෙන් විශේෂයෙන්ම රට තුල සිටින පුද්ගලයින් හා ආයතන විදේශ විනිමය එක්රැස් කිරීම ළඟ තබා ගැනීම අධෛර්යමත් කිරීම සඳහා යම්කිසි කාල සීමාවක් ලබා දීලා තියෙනවා. එවැනි මුදල් ළඟ තබා ගන්නවා නම් ඒවා නීත්‍යානුකූල යාන්ත්‍රණයට ගෙනීම හෝ හුවමාරු කිරීම රුපියල් වලට හුවමාරු කිරීමට අදාළ යම්කිසි කාල සීමාවක් දීලා තියෙනවා. මේ නිසා මම හිතන්නේ පියවර රාශියක් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම අවිධිමත් ආකාරයට විදේශ විනිමය රට තුලින් බැහැරවීම හා රට තුල පවත්වා ගැනීම කියන කාරණාව කිරීම සඳහා මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු දෙවන යූරියා පොහොර තොගය අද පෙරවරුවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් බග්ලේ මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබිය. මෙම තොගයට යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් ඇතුළත්ය. යලකන්නේ වී වගාව සඳහා මේවා භාවිත කෙරේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනේ. අග විනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ එය පැවැත්වේ. පුද්ගලයන් 9 දෙනෙකු අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇත. එහි වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි. කොළඹ මන්දිරවලට ඇතුළු වී භාණ්ඩ සොරකම් කිරීම සහ දේශපාලඥයින්ගේ නිවාසවලට ගිනි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් තවත් 8 දිනකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අතර හිමිනමක්ද වේ. මින් තිදෙනෙකු කොළඹ වරාය නගර වැඩබිමේදී අත්අඩංගුවට ගෙන ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකාව මෙන්ම කලාපය තුළද ආන්දෝලනයක් ඇති කළ UN Wen 5 චීන අධිතාක්ෂණික නෞකාව අද පස්වරු 4ට මෙරටින් පිටත්ව යයි. පසුගිය සතියක පමණ කාලයක් එම නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබින. එම නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය දේ හම්බන්තොට වරායෙන් සපුරා ගැනින. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ විවිධ සවියක් CIB ජනක වාසනා ආරම්භුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ බිල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. කොරියානු දිහිවර රැකියා භාෂා පරීක්ෂණ අයදුම්පත් අද සිට නිකුත් කෙරේ. එය ලබන 26 වෙනිදා දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මීට අයදුම් කිරීමට විදේශ ගමන් බලපත්‍රය අත්‍යවශ්‍ය වේ. විවිධ සවියක් CIB ජනක වාසනා ආරම්භුණා. ඔක්තෝබර් 31 දක්වා ඔබගේ බිල්පතට වටිනා තෑගි. අදම CIB එන්න. විදේශ පුවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 400කට වැඩි සංඛ්‍යාවක මිල ගණන් පහත දැමීමට ඔස්ට්‍රේලියාවේ වූල්වර්ත් ආයතනය තීරණය කර තිබේ. ඉහළ යන උද්ධමනය හා ජීවන වියදම හමුවේ පාරිභෝගිකයන්ට කිසියම් සහනයක් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
ලබන 24 වෙනිදා සිට නොවැම්බර් 29 වෙනිදා දක්වා මෙම මිල අඩු කිරීම සහනය ලැබේ. කෝපි, චීස්, පාන්, බටර්, විටමින් වර්ග, යෝගට් ඇතුළු ආහාර වර්ග ගණනාවක් මීට ඇතුළත් වේ. අද නිකුත් වූ ඕස්ට්‍රේලියානු වාර්තාවක දැක්වුණේ එම රටේ බැංකු කාඩ් මගින් ගනුදෙනු කළ ඕස්ට්‍රේලියානුවන් 5න් 1ක එම ගනුදෙනු පසුගිය මාස කිහිපයේදී ප්‍රතික්ෂේප වී ඇති බවයි. බැංකු ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් නොමැතිවීම ඊට හේතු වී ඇත. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් කාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීතිය යටතේ චෝදනා ගොනු කිරීමට එරට පොලිසිය ක්‍රියා කර තිබේ. තම සමීපතම සහායකයා රඳවා තබාගෙන වද හිංසා පමුණුවන බවට ඉම්රාන් කාන් ඉකුද්දා එරට පොලිසියට සහ අධිකරණයට චෝදනා කළේය. බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වෙයි. ඔහු ඊයේ සඳහන් කළේ තමා ජනාධිපති වුවහොත් සියලු රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බවයි. තමා මීට පෙර ජනාධිපති ධුරය දරන අවධියේදී රට ඉහළ ආර්ථික වර්ධනයක් කරා ගෙන ගිය බවද ඔහු සඳහන් කරයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක මෙරට පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ත්ව සහතිකය ලබා ගැනීමට සූදානම් වේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව පල්ලේකැලේ පිහිටුවා ඇත. එය පැය 24ම ක්‍රියාත්මක වන්නේ රොබෝ තාක්ෂණයෙනි. රුපියල් බිලියන 9ක වියදමින් ඉදිකර ඇති මෙහි වාර්ෂිකව සේලයින් නිෂ්පාදනය බෝතල් මිලියන 55කි. මෙරට වාර්ෂික සේලයින් බෝතල් අවශ්‍යතාව මිලියන 15ක් පමණ වේ. දැනට මෙම නිෂ්පාදන සම්පූර්ණයෙන්ම අපනයනය කරන අතර යුරෝපා වෙළඳපොළ ජය ගැනීම අපේක්ෂාවයි. ඉදිරියේදී දේශීය අවශ්‍යතාව මෙමගින් සපුරා ගැනීමටද බලාපොරොත්තු වේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඩුබායිහි පැවති ඩිබා ක්ලැසික් කායවර්ධන තරගාවලියේදී මෙරට මදිවානන් රාජකුමාරන් රන් පදක්කමක් දිනාගත්තේය. කිලෝග්‍රෑම් 70 බරපන්තියේ තරග ඉසව්වකට ඔහු සහභාගී විය. ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ක්‍රිකට් ලීගය සඳහා නව ක්‍රීඩක නාම යෝජනා 100කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබේ. ඊට පෙර වසරේ ඉදිරිපත් ඇති සංඛ්‍යාව සමග විදේශ ක්‍රීඩකයන් 280කට ආසන්න පිරිසක් තරගාවලියට ඉල්ලුම් කර ඇත. එහි පළමු විදේශීය ක්‍රීඩක කෙටුම්පත ලබන 28 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. රටවල් 19කින් මෙම ක්‍රීඩක කෙටුම්පත් සඳහා නම් ඉදිරිපත්ව තිබේ. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන්ද ක්‍රීඩකයන් 8 දිනකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. විවෘත ගිණුමක් යටතේ ආනයන සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කර තිබේ. අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය බැංකු සතු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඉකුත් ජූනි මාසයේදී විවෘත ගිණුම් ගෙවීමේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් ආනයනය කිරීමට අවසර ලබා දුන්නේය. කෙසේ වුවත් වෙළඳ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් දරනු ලබන්නේ වෙනස් මතයක් බව වාර්තා වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කිරිඳුවය ව්‍යාපාරයේ මෙවර මැදකන්නේ කුඹුරුයාය අක්කර 8000ක ඉපනැල්ලේ මුන් වගා ආරම්භ කර තිබේ. ඒ සඳහා යෝධ වැව, තිස්ස වැව, දෙබර වැව, වීරවිල වැව ඔස්සේ ජලය ලබා ගැනේ.
පොහොර යෙදීමකින් තොරව මාස 2ක් තරම් කෙටි කාලයකදී අස්වැන්න ලබාගත හැකිය. මුං කුඹුරුවලට වටිනා පොහොරක් එක් කරන වගාවක් බව කිරිඳිඔය ව්‍යාපාර ඒකාබද්ධ ගොවිස් සංවිධානයේ සභාපති එස් ජාලිගොඩ මහතා පවසයි. LOLC Finance 2022 ටෙක්නොවේෂන් සම්මානුලේදී රන් සම්මාන පහක් නිකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයා වේ. අන්තර් බැංකුකරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනා ගනිමින් LOLC Finance ඩිජිටල් බැංකුකරණය තුළ විශිෂ්ටයා වේ. නව්‍යකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල් කරණය කිරීම තුළින් සිය ගනුදෙනුකරුවන්ට පහසුව සැලසීම LOLC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව නිර්තතික කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව පළාත්වල සහ කුරුණෑගල මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල අනුරාධපුර සහ මහනුවර ප්‍රධාන සංචාරක දිස්ත්‍රික්ක බවට පත්කිරීමේ සැලැස්මක්. පැවති අර්බුද සමනය කර ගැනීමට රජයට මේ වන විට හැකියාව ලැබී ඇතැයි අගමැති කියයි. රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සාකච්ඡාවකට එක් වූ දෙවන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. වසන්ත මුදලිගේ සමග තවත් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශනාංශයට භාර දීමේ සූදානමක්. භූමිතෙල් මත යැපෙන පවුල් සඳහා ඍජු සහන ආධාරයක්. QR ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදා හැරීමෙන් රජයට විශාල ඉතිරියක්. ගල්ලඟුරු ගැටලුව අවසන් වන ලකුණු. ඉහළ යන උද්ධමනය හා ජීවන වියදම හමුවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 400ක මිල ගණන් පහත දැමීමට ඔස්ට්‍රේලියාව තීරණය කරයි. ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් 8 දිනක්. ප්‍රවෘත්ති මින් සමප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.